You are watching Educational Broadcasting Channel. අයිබෝන් පුතේ EBC TV මාධ්‍ය ජාලය හරහා ගණිත වැඩසටහන යටතේ අපි අද කතා කරන්නේ අට ශ්‍රේණියට අදාළව දෙවනි පාඩම අංක 2 යටතේ සිදු කරනු ලබන ඊළඟ වැඩසටහන. දුවේ පුතේ අපි මතක් කරගමු. අපි පළවෙනි වැඩසටහනේ අපි සාකච්ඡා කරේ සමමිතිය පාඩම. මේ සමමිතිය පාඩමේ සමිතිය පාඩමේ ඉතුරු කොටස තමයි අපි අද සාකච්ඡා කරන්නේ. සමමිතිය අපි චුට්ටක් මතක් කරගමු බලන්න. අපි කිව්වා මුලින්ම අපි කතා කළා ද්විපාර්ශ්වික සමමිතියක් ගැන. මොකද පුතේ ද්විපාර්ශ්වික සමමිතියක් කියලා කියන්නේ යම් කිසි තල රූපයක් එකම අතයක නැමුවහම සමපාත වෙනවා නම් එවැනි රූපයකට කිව්වා ද්විපාර්ශ්වික සමමිතියක් තියෙනවා කියලා. සමහරක් රූපවලට තියෙනවා එතකොට මේ නැවුම් රේඛාවට අපි නම දෙනවා සමමිතික රේඛාව. උදාහරණයක් විදිහට මෙයා සම ද්විපාද ත්‍රිකෝණයක් නම් මෙයාව නවන්න පුළුවන් මෙන්න මේ විදිහට විතරයි. ඒතර මේ අක්ෂයට කිව්වා සමමිතික අක්ෂය කියලා. මේක එකමත් එක සමපාත වෙනවා. ඒතර මේ රූපයට කිව්වා ද්විපාර්ශ්වික සමමිතියක් තියෙනවා. සමහරක් රූපවලට තියෙන ද්විපාර්ශ්වික සමමිතික අක්ෂය එකයි, සමහරක් ඒවට දෙක, සමහරක් ඒවට තුනක්, හතරක් ඔය ආකාරයට. අපි තෝරගන්න රූපය අනුව සම්මිතික අක්ෂ ගන්න වෙනස් වෙනවා. සමහරක් රූපවලට සම්මිතික අක්ෂ නැහැ. විෂමපාද ත්‍රිකෝණයක් ගත්තොත් විෂමපාද ත්‍රිකෝණයක් මෙයාව එකමත් එක නවල සම්පාද කරන්න බෑ. ඒ නිසා මෙයාට සම්මිතික අක්ෂ නැහැ. ඊට පස්සේ අපි කතා කළා භ්‍රමක සමමිතිය ගැන. භ්‍රමක සමමිතිය. භ්‍රමක සමමිතිය. සමමිතිය ගැන කතා කරා. අපි සමමිතිය ගැන කතා කරන්නේ 7 පන්තියේ. ඒකත් එක්කම සම්බන්ධ වෙන ඊළඟ කොටස තමයි භ්‍රමක සමමිතිය. භ්‍රමක සමමිතිය නැවත චුට්ටක් අපි මතක් කරමු. ගිය සතියේ පළවෙනි පාඩමේ අපි කතා කළා යම් කිසි තල රූපයක් අරගෙන කොච්චරක් කරකවන්න ඕනද? සම්පූර්ණ වටයක් කරකවන්න ඕන. ඒ කරකවන සම්පූර්ණ වටයක් කියන්නේ අංශක වලින් නම් අංශක 360ක්. භ්‍රමණය කරනකොට පළවෙනි රූපයේ සමග සමපාත වන වාර ගාන අපි ගිය සතියේ ගණනය කළා. මේ රූපය ගත්තොත් මෙයා සමපාද ත්‍රිකෝණයක්. මෙයා කරකවනවා. මෙයා මත පිහිටි ලක්ෂයක් වට. 1යි 2යි 3යි. එතකොට මෙයා 3 පාරක් සමපාත වෙනවා. තව රූපයක් ගත්තොත් සමචතුරස්‍රය මෙයාව ගත්තාම මෙයා සම්පූර්ණ වටයක් කරකැවෙනකොට 1යි 2යි 3යි 4යි. අවස්ථා 4කදී සමපාත වෙනවා. ඔය පළවෙනි පාඩම් කොටසේදී අපි මේ ගැන සාකච්ඡා කළා. එතකොට ඕනෑම තල රූපයක් එය මත පිහිටි ලක්ෂයක් වට අංශක 360ක් සම්පූර්ණ වටයක් කරකැවෙනකොට සමපාත වන වාර ගණන සමහරක් ඒවට 1ක්, සමහරක් ඒවට 2ක්, 3ක්, 4ක් ආදී වශයෙන් තියෙනවා. එතකොට ඒ සමපාත වන වාර ගණනට අපි එදා නමක් දුන්නා. මොකද්ද අපි ඒකට කිව්වේ? භ්‍රමක සමමිති ගණය කියලා කිව්වා. භ්‍රමක සමමිති ගණය. එතකොට මම ගත්ත රූප දෙකට අදාළව සමචතුරස්‍රය ගත්තාම එහෙනම් මේකේ භ්‍රමක සමමිති ගණය 4 අවස්ථාවක් තිබුණා සමපාතව. ඒ නිසා මෙයාගේ 4යි. සමපාද ත්‍රිකෝණය ගත්තා. එයාගේ භ්‍රමක සමමිති ගණය 3යි. ඊළඟ අපිට හම්බ වෙනවා මේ වගේ ෂඩස්ත්‍රය. මේ ෂඩස්ත්‍රය ගත්තට පස්සේ මේ ෂඩස්ත්‍රයේ සමපාත වන වාර ගාන අපි දැන් කතා කළා 6 වතාවක් සමපාත වුණා. එතකොට මේකේ සමමිතික අක්ෂ ගණන සහ භ්‍රමක සමමිති ඝණය
ඔයගොල්ලන්ට මතක තියෙන්නට ඕනේ. අදාළ රූප සටහන් වලට අදාළව. එහෙනම් මෙයාගේ භ්‍රමක සමමිති ගණය 6යි. එතකොට භ්‍රමක සමමිතියක් සහිත රූපයක් කියලා කිව්වේ මොනවද? භ්‍රමක සමමිතියක් සහිත රූපයක් කියන්නේ යම්කිසි තල රූපයක් එයා මත පිහිටි ලක්ෂයක් වටා කරකවනකොට සමපාත වන වාර ගණන එකකට වඩා වැඩි වෙන්නට ඕනේ. එකකට වඩා වැඩි නම් එයාට කියනවා අපි භ්‍රමක සමමිතියක් සහිත රූපයක් කියලා. ඒකට හේතුව තමයි ඕනෑම රූපයකට අපි කොහොම රූපයක්ද අනිවාර්යෙන් භ්‍රමක සමමිති ගණන එකක් තියෙනවාමයි. ඇයි හේතුව? එයාගේ මුල් පිහිටීම අංශක 360ක් කරකවිලා එතෙන්ට වෙනවා. ඒ නිසා ඒතකොට මේ වගේ උදාහරණයක් මම එදා පෙන්නවා. මේ වගේ රූපයක් අපිට ඕනෑම තල රූපයක් ගත්තාම මෙයා ලක්ෂයක් වටා කරකවිලා ආයේ අවස්ථාව කරා එනවා. මෙහෙම කරකවිලා අංශක 360 භ්‍රමණය වෙලා මෙතෙන්ට එනවා. ඒ කියන්නේ භ්‍රමක සමමිති ගණය එකයි. හැබැයි භ්‍රමක සමමිති ගණය එකක් වුණාට එයාට භ්‍රමක සමමිතියක් තියෙනවා කියලා කියන්නේ නෑ. භ්‍රමක සමමිතියක් තියෙන්න නම් භ්‍රමක සමමිති ගණය එකකට වඩා වැඩි වෙන්නට ඕනේ. එකට වැඩි නම් එයාට භ්‍රමක සමමිතියක් තියෙනවා. ඊළඟට කතා කළා එදා මේ භ්‍රමක සමමිතියක් තියෙන රූපයක අපි සමපාද ත්‍රිකෝණය මම මෙහෙම ඇන්දොත් මේ සමපාද ත්‍රිකෝණයේ සමමිතික අක්ෂ මම මෙහෙම අදිනවා 1යි 2යි 3යි. මෙයා මේ ලක්ෂ්‍ය වටා කරකැවෙන්නේ මේ ත්‍රිකෝණය අපි කරකවනකොට කරකවන්නේ අපි අතින් කැරකෙන්නේ මෙන්න මේ සමමිතික අක්ෂවල ඡේදන ලක්ෂ්‍ය හරහා. මෙන්න මේ ලක්ෂ්‍යයට මම එදා නමක් දුන්නා. මෙයාට කිව්වා මෙයා කරකැවෙන ලක්ෂ්‍ය. මෙයාට කිව්වා මොකද්ද? භ්‍රමණ කේන්ද්‍රය කිව්වේ මෙයාට. මෙයාට කියන්නේ භ්‍රමණ කේන්ද්‍රය. අපි ෂඩාශ්‍රයක් ගත්තහම 1යි 2යි 3යි 4යි 5යි 6යි. මෙයාව ගත්තහම මෙයාගේ තියෙනවා සමමිතික අක්ෂ 1යි 2යි 3යි 4යි 5යි 6යි. නිවැරදිව රූප සටහන ඇන්දොත් මේ සමමිතික අක්ෂ 6ම එකම ලක්ෂයක් කරහා තමයි ගමන් කරන්නේ. මේ ගමන් කරන ලක්ෂය තමයි භ්‍රමණ කේන්ද්‍රය වෙන්නේ. මෙයා වටා තමයි ඔය කැරකෙන්නේ. සියලු දේ කැරකෙන්නේ. ඒ නිසා මෙයාගේ භ්‍රමණ කේන්ද්‍රය මේක, මෙයාගේ භ්‍රමණ කේන්ද්‍රය මෙතන. එතකොට අපිට දෙන තල රූපය අනුව අපිට හොයා ගන්නට පුළුවන් වෙන්නට ඕනේ භ්‍රමණ කේන්ද්‍රය පිහිටන්නේ කොහෙද කියලා. එතකොට භ්‍රමණ කේන්ද්‍රය සාමාන්‍යයෙන් පිහිටන්නේ දීලා තියෙන රූපයේ සමමිතික අක්ෂවල ඡේදන ලක්ෂය හරහා. හරි. දැන් අපි ඊළඟ ක්‍රියාකාරකම කියමු. තල රූපය සමමිතික අක්ෂ ගණන භ්‍රමක සමමිති ගණය භ්‍රමක සමමිතියක් තියෙනවද නැද්ද? මම හරි වැරදි දාන්නේ. භ්‍රමක සමමිතිය තිබේ නොතිබේ. දැන් මේවට මේක පොතේ තියෙනවා ක්‍රියාකාරකම. අපි මේකේ හිස්තැන් ටික බලමු. මෙන්න අපිට අදාළ තල රූප ටික සමපාද ත්‍රිකෝණය සම චතුරස්‍රය ඍජු කෝණාශ්‍රය සවිධි පංචාශ්‍රය සවිධි ෂඩාශ්‍රය සවිධි අෂ්ටාශ්‍රය සමාන්තරාශ්‍රය
අවසානයේ අපි ලියමු රොම්බසය. දැන් අපි මේ ටික පුරවගෙන යමු. සමපාද ත්‍රිකෝණේ සමමිතික අක්ෂ ගණන 3යි. භ්‍රමක සමමිති ගණය 3යි. අපි අවසාන තීරුව අන්තිමට පුරවමු. සමචතුරස්‍රයේ සමමිතික අක්ෂ ගණන 4යි. භ්‍රමක සමමිති ගණයත් 4යි. ඍජු කෝණාශ්‍රයේ සමමිතික අක්ෂ තියෙන්නේ. සමමිතික අක්ෂ තියෙන්නේ 2යි. භ්‍රමක සමමිති ගණයක් කීයද? 2යි. සවිධි පංචාශ්‍රය සමමිතික අක්ෂ ගණන 5යි. භ්‍රමක සමමිති ගණයක් 5යි. සවිධි ෂඩාශ්‍රය 6යි. 6යි. සවිධි අෂ්ටාශ්‍රය 8යි. 8යි. සමාන්තරාශ්‍රය සමාන්තරාශ්‍රයේ සමමිතික අක්ෂ නැත. හැබැයි භ්‍රමක සමමිති ගණය 2යි. දෙපාරක් සමපාදව. රොම්බසේ සමමිතික අක්ෂ 2යි. භ්‍රමක සමමිති ගණයක් 2යි. දැන් බලමු. අපි කිව්වා භ්‍රමක සමමිතියක් තියෙන්නේ භ්‍රමක සමමිති ගණය එකකට වඩා වැඩි රූපවල. මෙයා එකට වැඩි එහෙනම් භ්‍රමක සමමිතියක් තිබේ. භ්‍රමක සමමිති ගණය 4යි. යාටත් හරි. මෙයාත් හරි. මේකත් හරි. මේකත් හරි. මේකත් හරි. මේකත් හරි. මේ රූපවල භ්‍රමක සමමිතියක් තියෙනවා. දැන් මම ඔකටම ලියනවා සම ද්විපාද ත්‍රිකෝණය. සම ද්විපාද ත්‍රිකෝණය මේ රූපය. මේ පාදයයි මේ පාදයයි සමානයි. එතකොට මෙයා ගැන ලිව්වොත් සමමිතික අක්ෂ ගණන 1යි. මෙයාගේ භ්‍රමක සමමිති ගණය වටයක් ගිහිලා යෙතෙන්ට වෙන්න ඕනේ සමපාත වෙන්න. හැබැයි මෙයාට භ්‍රමක සමමිති ගණයක් නැහැ. එහෙනම් අපිට හම්බ වෙන යම් කිසි තල රූපයක භ්‍රමක සමමිතියක් තියනවද නැද්ද කියලා ඔය විදිහට තීරණය කරන්නට ඕනේ. මෙයාගේ භ්‍රමක සමමිති ගණය කොච්චරද කියලා හොයන්නට ඕනේ. ඒ ගණය අනුව තමයි තීරණය වෙන්නේ මෙයාට භ්‍රමක සමමිතියක් තියනවද නැද්ද. මම නැවත මතක් කළොත් භ්‍රමක සමමිති ගණය එකකට වඩා වැඩි වෙන්නට ඕනේ. එකකට වඩා වැඩි නම් ඒ අදාළ රූපයට භ්‍රමක සමමිතියක් තියනවා කියලා කියනවා. දෙවියන්ගේ අපි ඊළඟට බලමු ඔයගොල්ලන්ගේ පෙළ පොතේ තියෙනවා අවසාන අභ්‍යාසය. ඒ අවසාන අභ්‍යාසයේ තියෙන ගැටලු කීපයක් ඔය එකම අපි චුට්ටක් සාකච්ඡා කරමු. උඹලා පෙළ පොතේ තියෙනවා 8 ශ්‍රේණිය පෙළ පොතේ 11 අභ්‍යාසය. මේ 11 අභ්‍යාසයේ තියෙනවා ප්‍රශ්න කීපයක්. අපි ඒ ගැනත් ඔයක මම සාකච්ඡා කරමු. පළවෙනි රූප සටහන තියෙනවා. අපි මේ ඇඳපු රූපයක් තියෙනවා. අපි මීට චුට්ටකට ඉස්සෙල්ලා ඇඳපු රූපයක්. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ සම ද්විපාද ත්‍රිකෝණයක් ගැන. මේ සම ද්විපාද ත්‍රිකෝණය අහනවා. මේ සම ද්විපාද ත්‍රිකෝණයේ භ්‍රමක සමමිතියක් තියෙනවද නැද්ද කියලා. මම මේ ප්‍රශ්නේ ගැන එච්චරම සාකච්ඡා කරන්නේ නැහැ. මොකෝ මෙතන දැන් සාකච්ඡා වුණා. ඒකට අවශ්‍ය කරන සියලු පිළිතුරු ඔයගොල්ලෝ තනියෙන් ඒවට උත්තර හොයාගත්තොත් හොඳයි. මේකේ අහනවා මෙයාට සම්මිතික අක්ෂ තියෙනවද? මෙයාට භ්‍රමක සමමිතියක් තියෙනවද? ඒ වගේ ප්‍රශ්න අහනවා. ඔයගොල්ලෝ ඒවට උත්තර ලියන්නට වෙනවා. ඊළඟට දෙවනි ප්‍රශ්නේ අපිට මෙන්න මෙහෙම එකක් කියනවා. ඔබ කැමති සමමිතික අක්ෂ දෙකක් හෝ ඊට වැඩි ගණනක් හෝ ඇති තල රූපයක් හදින්න. ඇඳලා මේ රූපයට භ්‍රමක සමමිතිය පවතින්නේ දැයි පරීක්ෂා කරන්න. 3 භ්‍රමක සමමිතිය පවතින්නේ නම් භ්‍රමණ කේන්ද්‍රය P ලෙස නම් කරන්න. මොකද්ද කරන්න තියෙන්නේ? මේකට අදාළව රූපයක් අඳින්නට ඕනේ. හැබැයි අඳින රූපය සමමිතික අක්ෂ ගණන එකකට වඩා
දෙකක් හෝ ඊට වැඩි වෙන්නට ඕනේ. දෙකක් වුණත් කවන්නේ ඊට වැඩි වුණත් කවන්නේ. අපි එකට උදාහරණයක් ගමු. බ්‍රහ්මක සමමිති කක්ෂ ගණන දෙකක් හෝ ඊට වැඩි ගණනක් සහිත රූපයක් අඳින්න. අපි උදාහරණයක් විදියට ඍජු කෝණාශ්‍රයන් ඍජු කෝණාශ්‍රය කවුරු හරි ඇන්දොත් මෙයාගේ තියෙන සමමිති කක්ෂ ලකුණු කරන්න. මෙයාගේ තියෙන සමමිති කක්ෂ තමයි කයි දෙකයි. දෙකක් හෝ වැඩි ගණනක් ඇති රූපයක් අඳින්න කියලා කියනවා. ඇන්ද එයාගේ තියෙන සමමිති කක්ෂ අඳින්නලු. සමමිති කක්ෂ ඇඳලා මෙයාගේ භ්‍රමණ කේන්ද්‍රය P ලෙස නම් කරන්න. මෙයාට භ්‍රමක සමමිතියක් තියෙනවද නැද්ද? ඍජු කෝණාශ්‍රය මතක් කරගන්නට වෙනවා. එතකොට ඔයගොල්ලෝ හිතෙන් මවා ගන්නට වෙනවා. මේක කරකවන්නට සිද්ධ වෙනවා. අංශක 360ක් යාමට කරකවන්න වෙනවා 1යි 2යි. එතකොට දෙකක් එනවා. එතකොට දෙපාරක් සමපාත වෙන නිසා මෙයාට භ්‍රමක සමමිතියක් තියෙනවා. එයාගේ කේන්ද්‍රය නැත්නම් භ්‍රමණ කේන්ද්‍රය P ලෙස නම් කරන්න. අපි නිකම් P අකුර ලිව්වට වැඩක් නැහැ. චුට්ටක් මෙන්න මෙතන චූට්ටක් පාට කළාම ඇති. මහ ලොකුවට පාට කරන්නේ නැහැ. පුංචි ඩොට් එකක් තියලා. එතනින් ආසන්නයෙන් ලියනවා කවුරු කියලාද? P කියලා ලියන්නට ඕන. එතකොට මෙයාගේ භ්‍රමණ කේන්ද්‍රය උන නම් කළා P කියලා. අපි තවත් උදාහරණයක් ගමු. තව උදාහරණයක් විදියට අපිට කිව්වොත් භ්‍රමක සම්මිති කක්ෂ ගණන දෙකකට වඩා වැඩි රූපයක් අඳින්න කියලා. අපි ගමු තව උදාහරණයක් සමචතුරස්‍රය. මෙයා වරගෙන මෙයාගේ සමමිති කක්ෂ ටික අඳින්න ඕනේ. ඇඳලා භ්‍රමණ කේන්ද්‍රය ලකුණු කරන්න කියනවා P ලෙස. එහෙනම් මෙයාගේ සම්මිති කක්ෂ 1යි 2යි 3යි 4යි. සම්මිති කක්ෂ 4යි. භ්‍රමණ කේන්ද්‍රය මෙන්න මෙතන ඩොට් එක තියලා ලකුණු කරන්න ඕනේ. මොකක් කියලාද? P කියලා මාක් කරන්න ඕනේ. ඔන්න භ්‍රමණ කේන්ද්‍රය මාක්. හරි. අපි තවත් උදාහරණයක් ගමු. ඒතර ඔයගොල්ලන්ට මේ පාඩම පැහැදිලි වෙනවා හොඳට. අපි ගමු සවිදි පංචාශ්‍රය. 1යි 2යි 3යි 4යි 5යි. සවිදි පංචාශ්‍රය. මෙයාගේ තියෙන සමමිති කක්ෂ ගණන 1ක් 2ක් 3යි 4යි 5යි. සමමිති කක්ෂ 5යි. මට මේකට කිව්වොත් භ්‍රමණ කේන්ද්‍රය X ලෙස නම් කරන්න. එහෙනම් මේ සියලු රේඛා අනිවාර්යයෙන්ම එක ලක්ෂයක් හරහා යනවා. මේ ලක්ෂය හරහා යන මෙන්න මෙයා නම් කරනවා X ලෙස. තමන්ට දෙන ගාන අනුව වෙනස්. එතකොට ඔය විදිහට යම් කිසි තල රූපයක් දුන්නාම එයාගේ තියෙන සමමිති කක්ෂ ගණන වටයක් කරකවනකොට සමපාත වෙන වාර ගණන ඔය විදිහට අපිට හොයාගන්න. ඒ වගේම භ්‍රමණ කේන්ද්‍රය කොහෙද තියෙන්නේ ඒව හොයාගන්න පුළුවන් වෙන්නට ඕන. එතකොට මේ දෙන රූප තමන් හිතෙන් තමන්ට ලක්ෂ්‍ය වටා කරකවන්න පුළුවන් වෙන්නත් ඕන. හරි. මම තව ප්‍රශ්න කිහිපයක් අහනවා. මට කියන්න. ද්විපාර්ශ්වික සමමිතියක් තියෙන තල රූපයකට භ්‍රමක සමමිතියක් තියෙනවද කියලා. ද්විපාර්ශ්වික සමමිතියක් තියෙන සියලුම රූපවලට භ්‍රමක සමමිතියක් තියෙනවා. ද්විපාර්ශ්වික සමමිතියක් තියෙන සෑම රූපයකටම බලමු භ්‍රමක සමමිතියක් තියෙනවද කියලා. මම ගන්නවා උදාහරණයක්. මම ගන්නවා මේ සමද්විපාද ත්‍රිකෝණය. මේ සමද්විපාද ත්‍රිකෝණය මෙයාට තියෙන සමමිති කක්ෂ ගණන මම මෙතනින් රූප සටහන ඇන්දොත් මේ සමද්විපාද ත්‍රිකෝණයේ මේ පාද දෙක සමානයි. මෙයාට තියෙනවා සමමිති කක්ෂ එකක්.
ඒතර මෙයාට සම්මිති කක්ෂ තියෙනවා. එතකොට යාන බ්‍රහ්මක සමමිතියක් තියෙනවාද? මෙයා වටේ කරකැවුවාම සමපාත වෙනවද බලන්න. සමපාත වෙන්නේ එක අවස්ථාවකදී පමණයි. ඒ නිසා මෙයාට බ්‍රහ්මක සමමිතියක් නැහැ. එහෙනම් ද්විපාර්ශ්වික සමමිතියක් සහිත සෑම රූපයකටම බ්‍රහ්මක සමමිතියක් තියෙනවද කියන එක ඔයගොල්ලෝ තීරණය කරන්නට ඕන. ඕකෙම අපි අනිත් පැත්ත බලමු. බ්‍රහ්මක සමමිතියක් තියෙන සෑම රූපයකටම ද්විපාර්ශ්වික සමමිතියක් තියෙනවාද? දැන් අපි මේ රූපය ගත්තොත් නම් මෙයාගේ බ්‍රහ්මක සමමිතියක් තියෙනවා. 1යි 2යි. මෙයාට බ්‍රහ්මක සමමිතියක් තියෙනවා. එතකොට මෙයාට ද්විපාර්ශ්වික සමමිතියක් තියෙනවද නැද්ද? ඍජුකෝණාශ්‍රය ගත්තාම ද්විපාර්ශ්වික සම්මිති කක්ෂ කීයක් තියෙනවද? 2ක් තියෙනවා. ඒතර මේ උදාහරණය සමාන්තරාශ්‍රය. මෙයා ලක්ෂ්‍ය වටා කරකවනකොට බ්‍රහ්මක සම්මිති ගණ 1යි තව එකක් කරකුවාම 2යි. බ්‍රහ්මක සමමිති ගණය 2යි. ඒතර ද්විපාර්ශ්වික සම්මිතියක් තියෙනවද? සමාන්තරාශ්‍රය ඇඳහම මේ අදින සමාන්තරාශ්‍රේ බ්‍රහ්මක සමමිති ගණය නම් 2 බව දන්නවා. මෙයා දෙකට බෙදෙන රේඛා තියෙනවා. සමාන්තරාශ්‍රයට සමමිති කක්ෂ නැහැ. ඒ නිසා බ්‍රහ්මක සමමිතියක් සහිත සෑම රූපයකටම සම්මිති කක්ෂ තියෙනවාද නැද්ද කියන එක ඔයගොල්ලෝ තීරණය කරන්නට ඕන. හරි. ඊළඟට අපි දැන් සාකච්ඡා කළා යම් කිසි තල රූපයක් අරගෙන අපි 7 පන්තියේ තමයි මුලින්ම ද්විපාර්ශ්වික සම්මිතිය ගැන කතා කරන්නේ. ඒ තල රූපය යම් කිසි රේඛාවක් ඔස්සේ නැමූ විට එකමත් එක සමපාත වෙනවා නම් ඒ රූපයට ද්විපාර්ශ්වික සම්මිතියක් තියෙනවා කියලා කිව්වා. ඒතර සමහරක් රූප වලට තියෙන 1යි සම්මිති කක්ෂ 1යි. තව ඒවට 2ක්, තව ඒවට 3ක්, 4ක්, 5ක් ආදී වශයෙන් වෘත්තය ගත්තාම ඊට විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට ද්විපාර්ශ්වික සම්මිතිය ඔය ආකාරයට හඳුනා ගන්න. ඊට පස්සේ කතා කළේ අපි බ්‍රහ්මක සමමිතියක් ගැන. මම නැවත මතක් කළා යම් කිසි තල රූපයක් ලක්ෂයක් වටා කරකවනකොට අංශක 360ක් භ්‍රමණයේදී මුල් පිහිටීමත් එක්ක සමපාත වන වාර ගාන එකකට වඩා වැඩි නම් එම රූපයට කිව්වා අපි බ්‍රහ්මක සමමිතියක් තියෙනවා කියලා. ඕනෑම රූපයකට තල රූපයකට එකක් තියෙනවා බ්‍රහ්මක සම්මිති ගණය. හැබැයි එකකට වඩා වැඩි වෙන්නට ඕනේ බ්‍රහ්මක සම්මිති ගණයක් තියෙනවා. බ්‍රහ්මක සම්මිති ගණය එකකට වඩා වැඩි රූපවලට විතරයි බ්‍රහ්මක සම්මිතියක් තියෙන්නේ. එතකොට මේ විදියට කරකවන රූපවල මේ කරකවෙන්නේ කොහෙන්ද කියලා අපි ඊළඟට බැලුවා. මේ සෑම විටම කරකවෙන්නේ අදාළ රූපේ සමමිතික අක්ෂවල ඡේදන ලක්ෂ්‍ය හරහා තමයි කරකවෙන්නේ. එතකොට මේ ඡේදන ලක්ෂ්‍යයට නමක් දුන්නා භ්‍රමණ කේන්ද්‍රය. මේ භ්‍රමණ කේන්ද්‍රය හරහා තමයි මේ සියලු රූප කරකවෙන්නේ. ඊළඟට අපි කතා කළා මේවා තියෙන මේ ගැටලු කීපයක් සාකච්ඡා කළා. රූප සටහනක් Tamanට අඳින්න දෙනවා. ඒකේ සමමිති කක්ෂ ලකුණු කරන්නට ඕන. ඒව භ්‍රමණ කේන්ද්‍ර ඉංග්‍රීසි අක්ෂරයක් මගින් ලකුණු කරන්නට ඕන. ඒ වගේ. ඊළඟට අපි සාකච්ඡා කළා සමමිතියක් සහිත සෑම රූපයකටම භ්‍රමක සමමිතියක් තියනවාද කියන එක. ඒ වගේම අපි සාකච්ඡා කරේ සමමිතියක් සහිත රූපයකට භ්‍රමක සමමිතියක් තියෙනවද කියලා බලන්න ඕනේ. භ්‍රමක සමමිතියක් සහිත රූපයකට සමමිති කක්ෂ තියෙනවද කියලා බලන්නත් ඕනේ. ඒතර ඕක දුල පුතාල හැමදෙනාම මේක හොඳින් අධ්‍යයනය කරන්නට ඕනේ. මේක අධ්‍යයනය කරලා තමන් රූප කපාගෙන තමන් රූපයක් අරගෙන කපලා අරගෙන මේක කරකවලා බලන්නට ඕනේ. මේවට භ්‍රමක සමමිති තියනවද නැත්නම් නවල බලන්නට ඕනේ. සමමිති කක්ෂ තියනවද? මේ දේවල් කරන්නට ඕනේ ක්‍රියාකාරකම් විදියට. එතකොට මේ වගේ තල රූප ඇඳලා තල රූප කපාගෙන මේවා කරකවල තමන් ක්‍රියාකාරකම් වල යෙදෙන්නට ඕනේ. නිවසේ සිට මේ දේවල් සියලුම දේවල් කරන්නට පුළුවන්. තමන්ට අවශ්‍ය කරන අනිකුත් තව උපදෙස් තියෙනවා නම් තමන්ගේ පෙළ පොතේ
අභ්‍යාසයට අදාළව රූප සටහන් සහිතව පෙළ පොතේ දාලා තියෙනවා. ඒවා හොඳින් අධ්‍යයනය කරන්නට ඕනේ. එතකොට මේ පාඩම ගැන හොඳින් අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම දුල පුතාලා දැනගන්නට ඕනේ මේක පෙළ පොතේ තියෙන 11 වෙනි පාඩම සමමිතිය පාඩම. මේකේ තියෙනවා ක්‍රියාකාරකම් කීපයක්. ඒ සියලුම ක්‍රියාකාරකම් කරන්නට ඕනේ. මේකේ පළවෙනි පුනරීක්ෂණ අභ්‍යාසයක් තියෙනවා. පුනරීක්ෂණ අභ්‍යාසය කියන්නේ අපි 7 පන්තිය ඉගෙන ගත්ත ද්විපාර්ශ්වික සම්මිතියට අදාළව කොටස් ටික තමයි තියෙන්නේ. ඒ ටික කරන්නට ඕනේ. ඊට පස්සේ අපිට තියෙනවා භ්‍රමක සමමිතිය ගැන ඊළඟට තියෙනවා තව පියවර 4 යටතේ ක්‍රියාකාරකම. ඒ ක්‍රියාකාරකම් වගු කරන්නට ඕනේ. ඒ වගේම 11 අභ්‍යාසය. 11 අභ්‍යාසය අදාළ ප්‍රශ්න ටිකට අදාළව උත්තර ලියන්නට ඕනේ. එතකොට මේ පාඩම මේ කොටස මේ අපේ 11 වෙනි පාඩම මෙතන මේ පැහැදිලි කිරීම එක්කම ඉවර වෙනවා. මේ පාඩමට අදාළ තියෙන කොටස් ඔයගොල්ලෝ සියලුම අභ්‍යාස කරන්න. ඒ අභ්‍යාසය විතරයි එක අභ්‍යාසයයි කරන්න තියෙන්නේ. අපි ඊළඟට ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙනවා අපි ඊළඟ පාඩමත් එක්ක. ඔයගොල්ලන්ට කියන්න තියෙන දේ තමයි දැන් මේ දවස්වල ගොඩක් කාට ගෙදරට වෙලා ඉන්න නිසා ගුණ නවගුව පාඩම් කරගන්න. මොකද ඉදිරියේදී ඕන වෙනවා ඔයගොල්ලන්ට ගුණ නවගුව ඉතාමත්ම වැදගත් වෙනවා. භාග දශම සියලු පාඩම් වලට ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසා මේ පාඩම ඔයගොල්ලෝ වෙනම පොතක අරගෙන වෙනම පොතක මේ ක්‍රියාකාරකම් ටික කරන්න, ගෙදරදී මේ දේවල් කරන්න. හැමතිස්සම අඩු ගානේ දවසකට පැය භාගයක් පැයක්වත් දවසකට ගණිතයේ විෂය සඳහා වෙන් කරගෙන වැඩ කරන්න. එහෙනම් දුවේ පුතේ ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.